මේ ජීවිතයේ යෙදෙනකොට ඕනම ජීවිතයක යෙදෙන කරුණු මේ ආයතන 6 කියන කාරණාවක යෙදීම නම් ඒකේ යෙදීමේ කෘත්‍ය වෙන්නේ දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණාව නම් ඒ එක ඔබ දැන් හිතලා බලන්න. ඔබට දැන් මං කියන එක ඇහෙනවා. සිදු වෙන්නේ මොකද්ද? ඇසීම කියන කාරණාව. එතකොට මේ ඇසීම කියන කාරණාව සිදු වෙනකොට ඔබ මේ ඇසීම කියන කාරණාව හේතු කරගෙන ඔබ යම් කිසි විදියකට මෙහෙම හිතන්න පුළුවන්. ඒ තමයි මම අහන නිසා තමයි ඇහෙන්නේ. මං අහන නිසා ඇහෙන්නේ. නැත්තම් තියෙන දෙයක් මේ ඇහෙන්නේ. ඔන්න ඔය කියන්නේ ස්වාමීන් වහන්සේ බණ කියනවා ඒක මට ඇහෙන්නේ. හැබැයි පින්වතුනි ඔබ හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ අපි මේ අහනවා කියන කාරණාව අපි කරන එකක් හරි. අපි කරන එක. අහන මමෙක් අහන දෙයක් තියෙනවා කියන එක හරි. ඒක අපේ ජීවිතයේ යෙදෙන කාරණාව. එතකොට මේ අහනවා කියන මේ සිදුවීමම නේද වෙලා තියෙන්නේ සිදුවීමම නේද ප්‍රධාන වෙලා තියෙන්නේ ඒ සිද්ධිය නේද ඒ අහනවා කියන ක්‍රියාකාරීත්වය නේද ඒක පාදක වෙලා නේද අහන්නේ බන මමයි අහන්නේ කියන මේ කතාවට සම්පූර්ණයෙන් ඉඩ තියෙන්නේ ඒ අහනවා කියන කාරණාවට. එතකොට අහනවා කියන කාරණාව එක්ක අපට ලෝකේ අහන්න දෙයක් තියෙන බව ඒකට නම් කරලා කතා කරන්න පුළුවන් දෙයක් හම්බෙනවනේ. අහන්න කෙනෙක් ඉන්නවා කියලා නම් කරලා කතා කරන්න පුළුවන් දෙයක් හම්බෙනවා. හැබැයි අහන්න දෙයක් තියෙනවා කියලා අහන කෙනෙක් ඉන්නවා කියලා නම් කරලා කතා කරන්නේ කුමන් නිසාද? මෙන්න මේ අහනවා කියන මෙන්න මේ කාරණාවක් කතාවක් එදිච්ච නිසා. ඊළඟට මම ඔබට තව එකක් කියන්න. ඔන්න අපි මේ වතුර බොනවා නැත්නම් අපි බත් කනවා. බත් කනවා කියලා කියනකොට ඔන්න හිතලා බලන්න. අපට කනවා කියන්නේ මොකද්ද කියලා කතා කරන්න ගියාම අපට කනවා කියන කාරණාව පැහැදිලි කිරීම සඳහා අපට කනවා කියන එකට නිර්වචනයක් පැහැදිලි කිරීමක් එන්නේ නැති තැනදී අපට මේ ලෝකේ නම් කළ හැකි දේවල් තියෙනවා. කතා කරන්න පුළුවන් නම් කරපු දෙයක් එක්ක නේද? සංඥාවේ විපාකයක් තමයි විවහාරය කියන්නේ. විවහාරයක් කියන එකක් තමයි කතා කිරිල්ලක් කියන්නේ. එතකොට යම් කිසි වචනයකින් නිර්වචනයක් දෙන්න පුළුවන් මොකද්ද? විවහාර කරපු දෙයක් නිසා. එතකොට විවහාර කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ විවහාර කරනවා කියලා කියන්නේ පින්වතුනි හඳුන ගැනීමක පැහැදිලි කිරීමක්. අපිට කතා කරන්න පුළුවන් එහෙම. එතකොට දැන් අපිට නාමයක් නම් කිරිල්ලක් කියලා කතා කරන්න තියෙන්නේ. මොකක් එක්කද? ඔය හඳුන ගැනීම කියන කාරණාව එක්ක නේද? ඒක එක්ක නේද විවහාරය තියෙන්නේ. දැන් බලන්න කනවා, බත් කන්නේ. නැත්නම් මේ පාන් කන්නේ. මමයි කන්නේ. දැන් මේ මොකද්ද? මේ ඔක්කොම නම් කිරිල්ලක් නේ. විවහාරයක් නේ. එතකොට මේ නම් කිරිල්ල මේ විවහාරයේ පාදකත්වය මේ විවහාරයේ විස්තර කිරිල්ල මොකක් මත පාදක වෙලාද සිද්ධ වුනේ? මේ විවහාරයේ විස්තර කිරිල්ල පාදක වුනේ අර කනවා කියන පැහැදිලි කිරීම එක්ක. ওই විදිහට පින්වතුනි හොඳට හිතලා බලන්න අපේ ජීවිතේ දකින්නවා කියන කාරණාව. අපි දැක්ක ලස්සන රූපයක්. අපි ලස්සන කන්දක් දැක්කා. දැකීම කියන කාරණාව සතන් පෙනීම කියන කාරණාව ඔස්සේ මොකද වුනේ? ලස්සන කන්දක්. කන්ද ලස්සනයි නම් කරන්න පුළුවන් නේ. ඊළඟට මමයි දැක්කේ. මේක ලස්සනයි. දැන් මේ කාරණාව එක්ක අපට මොකද්ද තියෙන්නේ? අපට විවහාරයක් තියෙනවා. කතා කිරිල්ලක් තියෙනවා. විවහාරයකට කතා කිරිල්ලකට පාදකත්වය යෙදුන තැන තමයි ලෝකයේ කියන කතාව එන්නේ. ලෝකයේ කියන පැහැදිලි කිරීමක් අපට තියෙනවා. දැන් මේකෙදී අපි හැම වෙලෙම තියනවා කියන පැහැදිලි කිරීමට යනවා. ඔන්න හිතලා බලන්න සත්‍යගවේෂී කෙනෙක් යම් කිසි විදිහකට ලෝකේ විමුක්තිකාමී කෙනෙක් හිතන්න පටන් ගන්නවා. එයා හිතන්න පටන් ගන්නකොට එයා මේ ජීවිතය ගැන හොයනවා. මේ ජීවිතයේ පැවැත්ම ගැන හොයනවා. දැන් මේ ජීවිතයේ පැවැත්ම ගැන හොයනකොට එයාත් ඔය නම් කිරින ඒ රූප ස්වභාවයත් එක්ක නම් කරන මේව හොයනවා. මේ බුදුරන් වහන්සේගේ ලෝකයේ පහළ වෙලාම පෙන්වන්න ඕනේ නැහැ. ලෝකයේ තියෙන කාරණා පිළිබඳව මේ ලෝකයා හොයනවා. මේ දැනගන්න දේවල් ගැන හොයනවා. නම් කිරීම ගැන, රූප ස්වභාව ගැන හොයනවා. ඒතර මෙන්න මේවා මේ ලෝකයේ මිනිස්සු විමුක්තිකාමින් හොයනවා. දැන් බලන්න ඔබට දැන් ඔන්න මම කියන එක ඇහෙනවා. දැන් නම් කරනවා නේද? විවහාරයක් හදෙනවා. දැන් මේක යම්කිසි මේ අපට මමයි අහන්නේ මටයි ඇහෙන්නේ. එන අපි රූපයක් දකිනකොට මමයි දකින්නේ මටයි පේන්නේ. අපි කෑම කනකොට මමයි කන්නේ අරවයි කන්නේ. දැන් මේ විදිහේ නම් කිරීමේ ස්වභාවයක් අර මේ විවහාරයක් කතා කිරිල්ල තවත් රූපී ස්වභාවයක් පාදක කරගෙන අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔන්න බලන්න
හිතනවා කියන කාරණාව එක්ක දැන් ඔන්න අපි හිතීම කියන අපේ ක්‍රියාවත් එක්ක මම හිතන දේ මට කියලා දෙන්න පුළුවන්. මම හිතන දේ මට කියලා දෙන්න පුළුවන්. මම හිතුවේ ඔන්න මෙන්න මේ තරහ ඇති වෙන හැටි. මම හිතුවේ ඔන්න මෙන්න මේ අරමුණ පිළිබඳ. අපට කියලා දෙන්න බැයිද? අපට පුළුවන් කියලා දෙන්න. එතකොට ඒ ස්වභාවයත් අපට කතා කරන්න පුළුවන්. ඒකත් විවහාරයක්. ඒකත් පැහැදිලි කිරීම. ඒ පැහැදිලි කිරීම ආවෙත් ඇයි? හිතීම කියන කාරණාවත් එක්ක. දැන් මොකද වෙන්නේ? මේ විමුක්තිකාමීන් හොයන්න පටන් ගන්නවා. මෙන්න මේ නම් කිරිල්ලක් රූපී ස්වභාවයක් ඔස්සේ මේ ලෝකේ නම් කිරිල්ලක් තියෙනවානේ. මේ නම් කිරිල්ලත් එක්ක තමයි මේ නාමයයි රූපයයි. මෙන්න මේකත් එක්ක තමයි මේ ලෝකේ මොකද්ද තියෙන්නේ? මේ ලෝකයේ තියෙන මේ කතා කරන විවහාරය. නැත්නම් මේ හඳුනා ගැනීම. මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ ඕකත් එක්ක. ඔය කාරණු යෙදෙන්නේ ඇයි? ඔය කරුණු යෙදෙන්නේ කුමක් නිසාද? ඔන්න ඒ කරුණු යෙදෙන ආකාර හොයන්න ගන්නවා. ඒ කරුණු යෙදෙන ආකාර හොයන් ගන්නකොට එයාලට හම්බ වෙන්නේ නැහැ කිසිවක්. මොකද හේතුව? ඔබ හිතලා බලන්න. ඔබ අහනවා කියන කාරණාව ඔස්සේ නම් මේ නම් කරන සියල්ලක්ම හම්බුනේ. ඔබට අහනවා කියන එක කවදාවත් හොයාගන්න පුළුවන්. අහනවා කියන එක හොයාගන්න බෑ. ඔබ කනවා කියන කාරණාව එක්ක නම් අර කන විදිය හරි කන කෙනා හරි කන දේ හරි නම් කරේ. ඔබට දකිනවා කියන කාරණාව ඔස්සේ නම් දකින දේ හරි දකින කෙනා හරි කතා කරේ. එතකොට මෙවැනි ලෝකේ නම් කිරිල්ලක් හම්බුනේ නම් කිරිල්ලක් කතා කරේ මේ අහනවා කියන එක එක්ක නෙවෙයිද? දකිනවා කියන එක එක්ක නෙවෙයිද? කනවා කියන එක එක්ක නෙවෙයිද? හිතනවා කියන එක එක්ක නෙවෙයිද? ඒවා එක්ක නේ. මෙව එක නම් කිරීමක් හම්බුනේ. දැන් මේ කරුණ මේ මොකද්ද වෙන්නේ? මේ මොකද්ද වෙන්නේ කියලා හොයන්න පටන් ගත්තාම එහෙම වෙන එකක් නෑ නේ. එහෙම වෙන එකක් නෑ. එහෙම වෙන එකකට නෑ කියලා කියන්නේ එහෙම වෙන එකට නම් කරන්න බෑ. දැන් අපිට විවහාරයක් කරන්න නම් යමක් විවහාර කරන්න සංඥා විපාකයක් විවහාර කරන්නේ. විවහාරයක් කියන්නේ පින්වතුනි කෙනෙකුට කියලා දීම විතරක් නෙමෙයි අපේ හිතට යම්කිසි මනෝලෝකයක් හරි ගොඩ නැගීම. එතකොට නම් කිරීමක් යෙදෙන්නේ නැත්නම් විවහාරයක් යෙදෙනවද? නම් කිරීමක් යෙදෙන්නේ නැත්නම් විවහාරයක් යෙදෙන්නේ නැහැ. එහෙනම් නම් කිරීමක් යොදන්න බැරි විවහාරයක් යොදන්න බැරි දෙයක් එහෙම දෙයක් තියනවද? එහෙම දෙයක් නැහැනේ. නම් කරන්න බැරි විවහාරයක් කරන්න බැරි දෙයක් තියනවද? එහෙම දෙයක් නැහැ. එතකොට අපි දැන් මෙන්න මේ විදිහට ලෝකේ ජීවත් වෙනකොට අහනකොට දකිනකොට දැනනකොට දැනගන්නකොට නැත්තම් කනකොට ඇවිදිනකොට අහනකොට හිතනකොට කල්පනා කරනකොට මේ සෑම දෙයක් ඔස්සේම ලෝකයේ ගොඩ නැගුණේ ලෝකය කියලා අපට හම්බ වුණේ විවහාරයක් අපට හම්බ වුණේ මෙන්න මේ නම් කිරිල්ලක් එක්ක ලෝකේ රූප ස්වභාවයක් නම් ඔය කාරණාව ගැන හොයාගෙන යනකොට ඕක යෙදිච්ච හැටි හොයනකොට දැකීම කියන කාරණාව ඇසීම කියන කාරණා මේ කාරණා එකක්වත් හොයාගන්න බෑනේ. නම් කිරිල්ලක් යොදන්න බෑනේ. එහෙම දෙයක් නෑනේ. එහෙම දෙයක් නැති බව ලෝකෙට ඇත්තද නැද්ද? හොඳට හිතලා බලන්න. එහෙම දෙයක් ඒ විදිහේ දෙයක් නැති බව ඒ විදිහේ දෙයක් නැති බව ලෝකෙට ඇත්තක් වෙනවනේ. ඔන්න ඔය විදිහට මේ විමුක්තිකාමී හොයන් යනවා. ඔන්න නැත කියන පැත්ත. නැත කියන කතා කිරිල්ල නැත කියන ඉස්මතු කිරිල්ල මේ ලෝකයට ඉදලා තියෙනවා. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. දැන් බලන්න මේ හිතන ක්‍රමයේනේ විමුක්තිකාමීන් අසාමාන්‍ය විදිහට හිතනවා. ඊළඟට සමහර අයට හිතෙන්න පුළුවන් සමහර ධර්මයේනේවල් තියෙනවා ගොඩාක් ශ්‍රේෂ්ඨ විදිහට ගියාම දැන් මේක නෑ කියන්න බෑනේ. මේක නෑ කියන්න බෑ. මොකද නැත්නම් අපට මෙහිම නම් කිරිල්ලක් යෙදෙන්නේ කොහොමද? අපට මෙහිම පේනින්නේ ඇහෙන්නේ දැනෙන්නේ දැනගන්නේ කියන නම් කිරිල්ලක් යෙදෙන්නේ කොහොමද නැත්තම්? නෑ කියන්න බෑ. හැබැයි මේක තියෙනවා කියලා කතා කරන්නේ කොහොමද? තියෙනවා කියලා කතා කරන්න නම් අපට විවහාරයක් තියෙන්නට ඕනේ. දැන් අහනවා කියන එක, දකිනවා කියන එක, දැනෙනවා කියන එක, දැනගන්නවා කියන එක, නැත්නම් කනවා බොනවා ඇවිදිනවා කියන එක තියෙනවා නම් අපට තියෙනවා කියන එකක් පැහැදිලි කිරීමක් තියෙන්නට ඕනේ. හම්බවීමක් තියෙන්නට ඕනේ. විවහාරයක් තියෙන්නට ඕනේ. එහෙනම් තියෙනවා කියන්න පුළුවන්ද? තියෙනවා කියන්නත් බෑ. තියෙනවා කියන්නත් බෑ. හැබැයි නෑ කියන්න බෑ. නැත්තම් මෙහිම ක්‍රියාකාරීත්වයක්, මෙහිම ස්වභාවයක් තියෙන්නේ කොහොමද? ඒක නේද ඇත්ත? ඒකයි ඇත්ත. මෙන්න මේ ඇත්ත එක්ක ජීවිතේ හුරු කරනවා. මේ ඇත්ත එක්ක ජීවිතේ හුරු කරගෙන යනකොට අන්න ඒකට කියනවා පින්වතුනි නේව සංඥා නා සංඥා. ඒ කියන්නේ ඇත්තෙත් නැති ඇත කියන යෙදීමකුත් නැහැ. නැත කියන යෙදීමකුත් නැහැ. දැන් සංඥාව කියන්නේ දැන් සංඥාවත් එක්ක නිවහාරය තියෙන්නේ. එතකොට දැන් ඇත කියන යෙදීමකුත් නැහැ නේ. කතා කරන්න බෑ. මොකද මේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ ලෝකේ මේ නම් කිරිල්ලක් මේ සියලු දබහවල් තියෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය එක්ක. ඉතින් මේ ක්‍රියාකාරීත්වයක් කියන එක ලෝකේ නම් කරන්න පුළුවන් බෑ. එහෙනම් ඇත කියන්න පුළුවන් බෑ. නැත කියන්න පුළුවන්. නැත කියන්නත් බෑ. ඔන්න ඇත්තෙත් නැති විදිහට ජීවිතයට යොමු වෙනවා. මෙන්න මේ විදිහේ ප්‍රතිපදා ඔය විදිහට ජීවිතය ගැන හිතමින් ඔය විදිහේ ධර්ම විනයක් එක්ක අසාමාන්‍ය ධර්ම විනයක් එක්ක ප්‍රතිපදා හුරු කරපු ශාස්ත්‍රූරු හිටියා. උද්දකරාම් පුත්ත වගේ අය. අසාමාන්‍ය ප්‍රතිපදා.
එතකොට එයාලා ඒ කාරණාවත් එක්ක අන්න යමු වෙනවා. දැන් අපිට මේ කරුණු දෙකම බැලුවහම නැත කියන කාරණාව එක්කනම් ගත්තාම යම් කිසි අසාධාරණයක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අර ඇත කියන එකත් වැරදි නැත කියන එකත් වැරදි කියන කාරණාව සාධාරණ වගේ නෙමෙයි. සාධාරණ වගේ වෙනවනේ. හැබැයි පින්වතුනි ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. දැන් අපිට මේ කරුණු ඇහෙන දැනගන්න හිතන කන බොන ඇවිදින මේ මොනවා හරි ක්‍රියාකාරීත්වයේ කියන මේ කාරණා අපි හොයන්න පටන් ගත්තාම හම්බෙන්නේ නැති තැනදී තියනවා කියන එකත් නැහැ කියන එකත් වැරදි බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වීමේදී ඊට අදාළ ලෝකෙට යොමු වෙනවා. හැබැයි ඒක බුදුරණවහන්සේ පෙන්නන ලෝකෙන් ඈතර වන ධර්මයේ නෙමෙයි. මීට හාත්පසින් වෙනස් ධර්මයක් බුදුරණවහන්සේ පෙන්නනවා. මේ විදිහට ලෝකයා ඔහොම වෙන්නේ කරුණක් නිසා. ඒ තමයි සත්‍ය නොදකින නිසා. ඇත්ත නොදකින නිසා මේ ලෝකයට මොකද වෙන්නේ? ඇත කියන පැත්තත් යොමු වෙලා යනවා. නැත කියන පැත්තත් යොමු වෙලා යනවා. ඇත කියන පැත්තකුත් යොමු වෙලා ගිහිල්ලා ඇතත් එක්ක ඉන්නවා. නැත කියන පැත්තක් යොමු වෙලා ගිහිල්ලා නැත කියන කාරණාවත් එක්ක ඉන්නවා. ඔන්න ඔය විදිහට මේ ලෝකය සැරිසරනවා. හැබැයි මේ කාරණාව මීට වඩා වෙනස් ක්‍රමයකට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. අන්නේ බුදුරණවහන්සේගේ ධර්මය තමයි ලෝකෙන් ඈතර වීම. දැන් මෙන්න මෙහෙම හිතන්න. දැන් ඔබට මං කියන එක ඇහෙනවා. ඇත්තනේ. මං කියන එක ඇහෙනවා. දැන් ඔබෙන් මං ඇහුවොත් එහෙම මං කියන එක ඇහෙනවා කියන එක පැහැදිලි කරන්න කියලා ඔබට පැහැදිලි කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කටහඬ ඇහෙනවා මෙන්න මෙහෙමයි විස්තරේ කතා කරන්න පුළුවන්. ඊළඟට තමන්ගේ විස්තරයත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් මම අර අහපු හැම එකක් එක්කම කනවා කියන එක, ඇවිදිනවා කියන එක, දකින්නවා කියන එක, හිතනවා කියන එක ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ පැහැදිලි කිරීම මොකද්ද? ඒ පැහැදිලි කිරීම නම් කිරිල්ලක් නේ. නම් කිරීමක්. ඒ කියන්නේ යම් හඳුනාගත්ත විදියක් කරන විවහාර කරානේ. යම් හඳුනාගත්ත විදියක් කරන විවහාර කරා. දැන් මේකනේ මේ සිදුවිලා තියෙන්නේ. ඔන්න ඔය කාරණාව සිදු වෙලා. එතකොට දැන් තවත් ඔක හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න, හොඳට යොමු වෙන්න ගත්තාට පස්සේ මම ඔබෙන් නිතරම මේ දේශන අහන අයගෙන් අහලා තියෙනවා. අර අහනවා නැත්තම් කනවා කියන මේ කාරණාව පිළිබඳව. දැන් අහනවා කියලා හරි, කනවා කියලා හරි දේ අපි හොයන්න යමු වෙන්න ගියාම අපට මොකද්ද වෙන්නේ? අපට වෙන්නේ මේ කාරණාව එක්ක වැරදි කියලා යනවා. නැත්තම් මේක හරි කියලා යනවා. නැත්තම් යනවා අර මෙහිම කනවා කියලා කියන කාරණාව තියෙනවා කියන්නත් බෑ. කනවා කියන කාරණාව නැත්තම් අහනවා කියන කාරණාව නැහැ කියන්නත් බෑ. ඔක නේද ඇත්ත? හොඳට හිතලා බලන්න. මේ කරුණු දෙක නෙමෙයි ඇත්ත කියලා. තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. මේ දෙකම යනකොට අර නේව සංඥා නා සංඥායතනෙ කියන උද්දකරාම පුත්ත පෙන්න ප්‍රතිපදාවට යනවා. දැන් හොඳට හිතන්න මෙන්න මේ කාරණාව. ඒ තමයි අපට දැන් ඔබට ඇහෙනවනේ, බණ ඇහෙනවනේ. මේ ඇහෙන කාරණාවේදී ඇහෙනවා කියන එක පැහැදිලි කරන්න කිව්වොත්, ඔබේ අත්දැකීම් පැහැදිලි කරන්න කිව්වොත්, ඇහෙන දෙයි ඇහෙන කෙනයි පාදක කරගෙන මොනවා හරි නම් කිරීලක් එක විවහාරයක් පැහැදිලි කරන්න වෙනවනේ. එතකොට ඒකේ පාදකත්වය අර ඇහුණා කියන කාරණාවත් එක්කනේ. ඒතර ඇහෙනවා කියන කාරණාවක් හොඳට හිතන්න. ඇහෙනවා කියන සිද්ධියක්, ඇහිම කියන කාරණාවක්. එහෙම එකට ලං වුණානේ. ඇහිම කියන කාරණාවකට ලං වුණා. ලං වෙලා එක බැඳුණානේ. ඇහිම කියන කාරණාවක් එක ලං වුණා. ඒක බැඳුණා. දැන් ඇහිම කියන කාරණාව එක රිංග ගන්නවනේ. මේකත් එක්ක රිංග ගන්නවා. හරි ඇහිමක් තියෙනවා. ඔව් රිංග ගන්නවා. ඊළඟට අන්න ඒකේ වාසය කරනවනේ. ඒකේ වාසය කරනවා. ඒකේ වාසය කරමින් ඉන්න නිසාම තමයි මම ඔබෙන් ඇහුවට පස්සේ අහනවා කියන එකට උත්තරයක් දෙන්න කියලා ඔබට කියන්න තියෙන්නේ. එක්කෝ අහනවා කියන එක අර ලෝකේ නම් කිරලත් එක්ක කතා කරන්න වෙනවා. මොනවා හරි විග්‍රහයත් එක්ක. එහෙම නැත්නම් ඔබට මේ අහනවා කියන කාරණාව පිළිබඳව මෙතන මම කියලා දෙයක් නැහැ. හරි මොනවා හරි ඒ කරුණට ලං වෙලා බැඳිලා බැහැගෙන රිංගගෙන විස්තරයක් කරන්න තියනවද නැද්ද? ලං වෙලා බැහැගෙන බැඳිලා රිංගගෙන විස්තරයක් කරන්න තියනවද නැද්ද? විස්තරයක් කරන්න තියෙනවා. කතා කරන්න තියෙනවනේ. දැන් ඔන්න කනවා. කන්නේ කොහොමද? කන එක මොකද්ද කියලා මම අහනවා. මේ ලෝකේ ජීවත් වීම ගැන. දැන් ලෝකෙන් ඈතර වෙන්න ප්‍රතිපදාවට යන ලෝකේ ජීවත් වීම ගැන බලන්න එනවා. කනවා. කන කාරණාව මොකද්ද විස්තර කරලා ඇහුවොත් එහෙම ඔබට කන දේ හරි කන කෙනා හරි කන විදිය හරි නම් කිරීමේ ස්වરૂපයක් ඉස්මතු කරන්න පුළුවන්. නම් කිරීමේ ස්වરૂපයක් ඉස්මතු කරන්න පුළුවන් නේ.
එහෙම ඉස්මතු කරන්න පුළුවන්. ඇයි ඒ විවහාරයක් තියෙන නිසා. එතකොට මේ විවහාරය යෙදුනේ මොකක් එක්කද? අර කනවා කියන නිර්වචනයත් එක්ක. දැන් ඔබට මේ ලෝකේ අර යෙදීමක් හම්බුණානේ දැන්. මොකක්ද යෙදුනේ? කනවා කියන යෙදුණා. ඒ කියන්නේ කන දේ හරි කන කෙනා හරි එක කනවා කියලා යෙදුණානේ. දැන් ඔබට මොකද්ද වුනේ? ඔබ කනවා කියන කාරණාව එක්ක, කනවා කියන සිද්ධිය එක්ක, කනවා කියන කරුණක් එක්ක, ඒ යෙදීමක් එක්ක. ඒ කියන්නේ ඒ කරුණක් එහෙම වුණා ඒ විදිහට ලං වුණානේ. ලං වුණා, බැඳුණා, බැහැගත්තා. දැන් මේ මොකද්ද මේ සිද්ධිය අපට හම්බුනේ? කනවා කියන කාරණාවක් එක්ක ලං වුණා, බැඳුණා, බැහැගත්තා, රිංගගත්තා. දැන් ඔබට කතාවක් තියෙනවද නැද්ද? දැන් කනවා කියන කතාවක් තියෙනවා. කනවා කියන කතාවක් ඇති වුණේ ඇයි? කනවා කියන කාරණාව කතාවක් ඇති වුණේ ලං වෙලා, බැඳිලා, බැහැගෙන රිංගගත්ත නිසා. හොඳට හිතලා බලන්න. දැන් ජීවිතේ හැම එකම ඔන්න දකින්නවා, ඔන්න කනවා, ඔන්න ඇවිදිනවා, ඔන්න නානවා, ඔන්න හොදනවා, ඔන්න හිතනවා. දැන් මේ කරුණ හැම එකක්ම එක බලන්න. හිතනවා කියන එකකට ලං වෙලා නැද්ද? දැන් ලංුන් නැත්තම් දැන් අපි හිතමු ඈත මොහක් හරි තියනවා කියලා. මේ ලංවීම කියන එක පැහැදිලි කරන්න ඕනේ ඈත. දැන් අපට නොපෙනෙන කරුණක් අපට කතා කරන්න පුළුවන්ද? නොපෙනෙන කරුණක් කතා කරන්න පුළුවන්ද? නොදැනෙන කරුණක් කතා කරන්න පුළුවන්ද? ලැබිච්ච කරුණක් නෙමෙයි කතා කරන්න තියෙන්නේ. හොඳට හිතලා බලන්න. අපට මේ ලෝකේ කතාවක් තියෙන්නේ, විවහාරයක් තියෙන්නේ, ලැබීම ලැබුණා කියන සිද්ධිය එක්ක නෙමෙයිද? නැත්තම් කතා කරන්න බැරි වෙනවා. ඔබට කවදාවත් පුළුවන්ද දැකපු නැති, දකින්න ඕනකමකුත් නැති, දකින්න හැඟීමකුත් නැති, අහපු නැති, අහන්න ඕනකමකුත් නැති, අහන්න ඕන කියන හැඟීමකුත් නැති, දැනගත්ත නැති, නාසයේ දැන ගැනීමකුත් නැති, දැනගන්න ඕනකමකුත් නැති, දිවටත් දැනගත්තේ නැති, රස විඳ නැති, විඳීමකුත් නැති, විඳින්න ඕනකමකුත් නැති, කායටත් දැනෙච්ච නැති, දැනෙන්න ඕනකමකුත් නැති, දැනුත් දැනෙන්නේ නැති, හිතට හිතපුත් නැති, හිතන්න ඕනකමකුත් නැති, දැන් හිතෙන්නෙත් නැති කාරණාවක් එක්ක ඔබට හටගනීද ආසාවක් කියලා එකක්. කතාවක් වෙයිද? කතාවක් වෙන්නේ නැහැ. එවැනි එකක නිර්වචනයක් දෙන්න පුළුවන්ද? නිර්වචනයක් දෙන්න බෑ. යමක් අපි කතා කරනවා නම් මොකක් වෙලාද තියෙන්නේ? මොනවා හරි කතා කරනවා නම්, මොනවා හරි පැහැදිලි කරනවා නම්, මොනවා හරි හිතනවා නම් මොකක්ද වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන්නේ මොකද්ද? ඒ හිතන විදිහට, කතා කරන විදිහට, ක්‍රියා කරන විදිහට ලං වෙලාද නැද්ද? ලං වෙලා. මම ඔබට ඈතයි කියලා කිව්වේ ඒකයි. ඈත කියලා පෙන්නුවේ හම්බ නොවන එකක් පිළිබඳ. දැන් අපි හම්බ වුණා කියන්නේම ලං වෙලාද නැද්ද? හම්බුණා කියන්නේම ලං වෙලා. බැඳිලාද නැද්ද? බැඳිලා. බැහැගෙනද නැද්ද? බැහැගෙන. වාසය කරනවද නැද්ද? වාසය කරනවා. මෙන්න මේ කරුණු නිසා තමයි අපට අහනවා කියන කතාවක් තියෙන්නේ. අපට දකින්නවා කියන කතාවක් තියෙන්නේ. අපට කනවා කියන කතාවක් තියෙන්නේ. මොකක් වෙච්ච නිසාද? ලං වෙලා, බැඳිලා, läගගෙන බැහැගත්ත නිසා. එතකොට මේ නිසා අපට කනවා කියන කාරණාවක්, දකින්නවා කියන කාරණාවක්, අහනවා කියන කාරණාවක් යෙදුණා. දැන් එදිච්ච තැන මොකද වෙලා තියෙන්නේ? අන්න එදිච්ච තැන අපි නම් කිරීමකට ලෝකයේ දිලා, විවහාරයකට ලෝකයේ දිලා, අහන්නේ අනුමුදස්ස ස්වාමීන් වහන්සේ කියපු බණක්. අහන්නේ මම මගේ කණේ, අහන්නේ මගේ කණේ ස්පර්ශයෙන්. අහන්නේ මගේ කණයි විඥානේ මේ කණයි සද්ද විඥානේ එකතු වී මොනවා හරි නම් කිරිලි නැද්ද? මොනවා හරි නම් කිරිලි තියෙනවා. ඒ සද්දේ කනට ඇවිදලා වදිනවා ඊට පස්සේ තමයි ඇහෙන්නේ. විග්‍රහයක් නැද්ද? විග්‍රහයක් තියෙනවා. ඔන්න අපි කෑම කනවා රස තේරෙනවා. කොහොමද වෙන්නේ? මේ කෑම මං කන්නේ නම් කරනවද නැද්ද? නම් කරනවා. විවහාරයක්ද නැද්ද? විවහාරයක්. ඊළඟට මගේ දිවට දැනෙන්නේ මෙහිම රසයි මේක. දැන් මේ දිවට දැනුණාට පස්සේ මෙහිම රස දැනෙන්නේ. මේ දිවේ මේ අදාළ රස ධාතුවක් තියෙනවා. ඒකේ හැපුණාම මේ රස දැනෙන්නේ. දැන් මේ විවහාරයක්ද නැද්ද? නම් කිරලක්ද නැද්ද? කතා කිරලක්ද නැද්ද? ඔය කාරණා ටික මේ රස හරි දැනගන්නවා කියන කාරණාව, දැනෙනවා කියන කාරණාව, කෑම කනවා කියන කාරණාව මේ කරුණු මත පාදක වෙලා නේද තියෙන්නේ. ඒ කාරණාවක් හේතුනේ ඇයි? ඒ කාරණාවක් කතා කරන්නේ ඇයි? ඒ කාරණාව පැහැදිලි කරන්නේ ඇයි? අපි මේ කාරණාව ගැන හොයන්නේ ඇයි? ඔන්න හොඳට හිතලා බලන්න. අපේ ජීවිතේ අහනවා, දකිනවා, දැනෙනවා, දැනගන්නවා. නැත්තම් ඔන්න කනවා, බොනවා, ඇවිදිනවා, හිතනවා මේ ගොඩාක් ජහි තියෙනවනේ. මේ මොනවා හරි කාරණාවක් ගැන අපි කතා කරන්නේ ඇයි? මොනවා හරි කාරණාවක් ගැන අපි පැහැදිලි කරන්නේ ඇයි? මොනවා හරි කාරණාවක් ගැන අපි හිතන්නේ ඇයි? හොඳට හිතලා බැලුවොත්
ඒකට ලං වෙලාද නැද්ද? ලං වෙලා. ඒක හරි හෝ වැරදි හෝ කියන්නේ ලං වෙලාද නැද්ද? ලං වෙලා. එතන මම ඉන්නවා හෝ මම නැහැ කියන්නේ ඇයි? ලං වෙලාද නැද්ද? ලං වෙලා. ඔන්න දැන් ඔබට හිතලා බලන්න ඔබ අහනවා කියන කාරණාවේදී ඔබ අහනවා කියන එකට ලං වෙච්ච නිසා ඔබට කියන්න පුළුවන් ඕනනම් මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා මමයි අහන්නේ. වැරදිද හරිද? හරි. මොකක් නිසාද? මම ඒ අහනවා කියන කාරණාවත් එක්ක ලං වුණා. ඔබට කියන්න පුළුවන් ඕනනම් කල්පනා කරලා මෙතන මේ කණයි සද්දය විඥාන එකතු වීමෙන් ඇහෙන්නේ. මේක බොරු එකක්. මේක අපි මේ බොරු මුලාවකටපත් වෙලා ඉන්නේ. ඔබට ඔක් කියන්න බෑද? කියන්න පුළුවන්. මොකක්කට ලං වෙච්ච නිසාද කියන්න පුළුවන්. අහනවා කියන කාරණාව ලං වෙච්ච නිසානේ. අහනවා කියන කාරණාව ලං වෙච්ච නිසා කියන්න පුළුවන්. කණයි සද්දය විඥාන එකතු වීම මේක හටගන්නේ. ඒ නිසා මේක මෙහිම තියෙන එකක් නෙමෙයි. කතා කරන්න පුළුවන් නේ. කතා කරන්න පුළුවන්. ඔබ අහනවා කියන එකට ලං වෙච්ච නිසා ඔබට ඕනනම් කතා කරන්න පුළුවන්. මෙතන අහන දෙයක් නැහැ. අහන කෙනෙකුත් නැහැ. මෙතන ඇත්තටම ඇසීමක් විතරයි. මෙතන මේ මම කියලා දෙයක් ගන්න නැහැ. මෙතන මේ බොරුවක් තියෙන්නේ. මෙතන ඇත්තටම අසාරයි. කතා කරන්න බැයිද? කතා කරන්න පුළුවන්. මොකද්ද? නම් කරන්න පුළුවන් නේ. විවහාරයක් දෙන්න පුළුවන් නේ. පැවැත්මක් කරන්න පුළුවන් නේ. මොකක් ඔස්සේද පැවැත්මක් කරන්න පුළුවන්? මම කියලා දෙයක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මොකක් නිසාද? අහනවා කියන එකට ලං වුණා නේ. අහනවා කියන එකට ලං වෙච්ච නිසායි ඒ කතාව තියෙන්නේ. ඊළඟට හිතලා බලන්න. දැන් ඔබ මම මුලින්ම ආලාරකාරාමගේ පැහැදිලි කිරීම කිව්වේ අහනවා කියන එක තියෙනවා කියන්නත් බෑ වැරදි. මොකද තියෙනවා කියන නම් අපිට විග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. විග්‍රහ කරන්න බෑ. නෑ කියන්නත් බෑ. නෑ කියනවා නම් මේ අහන්න තු වෙන්න ඕනේ. එහෙනම් මේ දෙකම කියන්න බෑ. මේ දෙකම වැරදි. ඒ විග්‍රහය හරිද නැද්ද? ඒ විග්‍රහය හරි. ඒ විග්‍රහය හරි වෙන්නේ කොහොමද? නම් කිරලක් හම්බුණා. විවහාරයක් හම්බුණා. පැහැදිලි කිරීමක් හම්බුණා. මොකක් නිසාද? අහනවා කියන එකට ලං වුණා. අහනවා කියන එකට ලං වෙච්ච තැනදී විග්‍රහ ගොඩාක් තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මං අහනවා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් කණයි සද්දය විඥාන එකතු වීමෙන් අහනවා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් කනට එන සද්ද වෙදිලා අහනවා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මෙතන අහනවා කියන එක නෑ බොරුවක් කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මේ අහනවා කියන එක තියනවා කියන එක අතරදී නෑ කියන එක අතරදී කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මෙතන මම කියන එකක් නැහැ මේ බොරුවක් කරන්නේ කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙතන ආත්මයක් කියලා ගැනීම සුදුසු නැහැ කියලා. කෙනෙකුට කියන්න පුළුවන් මම දැන් කරන්න ඕනේ නැත්නම් මට මේක මෙලෝදියක් තේරෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර මම නැමෙන්න ඕනේ කියලා. මොනවා හරි විදිහක් තේරෙන්න පුළුවන්. මොකක් එක්කද? අහනවා කියන එක ලඟ වුණාම. මම දැන් අවසානටත් එකක් කිව්වා. අහනවා කියන එකට ලඟ වුණාම දැන් මම මේක ටිකක් මේ යථාර්ථවාදීව හිතන්නට ඕනේ කාරණාවක්. ලෝකෙන් ඈතර වන්නට නම් ඒ බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නට නම්. අහනවා කියන කාරණාවට ලඟ වෙච්ච නිසා මේ කාරණාව අපට ප්‍රශ්නයක්. මේ කාරණාව අපට නිදහස් වෙන විදිහක් නෑ. මේකට උත්තරයක් නෑ. ඒ නිසා මං අසරණයි. මං දැන් නැමෙන්න ඕනේ. මං දැන් ගුණධර්ම ති කර ගන්න ඕනේ. මොකකට ලං වෙච්ච නිසාද? අහනවා කියන එකට ලං වෙච්ච නිසා. හිතනවා කියන එකට ලං වෙච්ච නිසා. දකිනවා කියන එකට ලං වෙච්ච නිසා. කනවා කියන එකට ලං වෙච්ච නිසා. ඇවිදිනවා කියන එකට ලං වෙච්ච නිසා. පේනව නැද්ද? ඔය මොකකට හරි ලං වෙච්ච නිසා නෙමෙයිද? අර තියෙන සියලු ප්‍රශ්න ටික තියෙන්නේ. සියලු ප්‍රශ්න ටික තියෙන්නේ මේකට ලං වෙච්ච නිසා. ලං වෙච්ච නිසා ඒ තියෙන ප්‍රශ්න ඔක්කොම මොනවද? නම් කිරිලි නෙමේද? සංඥා නෙමේද? හඳුනා ගැනීම නෙමේද? විඳින්න නෙමේද? විඳවිලි නෙමේද? හිතන ඒවා නෙමේද? චේතනාවල් නෙමේද? දැනගන්න ඒවා නෙමේද? ඒ ඔක්කොම ඒවා නේද? මොකක් ඒ නිසාද? මෙන්න මේ අහනවා කියන එකට ලං වුණා. සිද්ධියට ලං වුණා. සිද්ධියක් කියලා ලං වුණා. සිද්ධියක් කියලා කතා කරා. ලං වුණා. කතා කරන්නේ ඇයි? බැඳුණා. කතා කරන්නේ ඇයි? läගගත්තා. කතා කරන්නේ ඇයි? ඒකේ වාසය කරනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? අත්තාමේතිනි නැද්ද? ඒ සිද්ධිය මගේ ආත්මය නෙවෙයිද? මේ මගේ ආත්මේ වැරදි නේද? දැන් මගේ ආත්මයේ ඒ කියන්නේ යම් කිසි පැවැත්ම. දැන් මගේ පැවැත්ම මොකද්ද? ඔන්න දැන් මගේ පැවැත්ම තියෙනවා. අරකට ලං වෙච්ච නිසා මොකද්ද මගේ පැවැත්ම තියෙන්නේ? මගේ ආත්මය මොකද්ද තියෙන්නේ? මගේ ආත්මය තියෙනවා මමයි අහන්නේ. මගේ ආත්මය ඉදිරිය තියෙනවා මමයි අහන්නේ කියලා. මගේ ආත්මය ඉදිරිය තියෙනවා මං අහනවා කියන එක වැරදි කියලා. මගේ ආත්මය ඉදිරිය තියෙනවා. දැන් මගේ කියන්නේ දැන් මගේ යෙදීම ආත්මය. මගේ යෙදීම ආත්මී බව ඒ ස්වභාවය මගේ යෙදීම අහන්නේ මම කියන යෙදීමක් මට යෙදිලා නැද්ද? නැත්තම් ඉදිරිය තියෙනවා. කණයි සද්දය විඥානය යහන්නේ. ඒ නිසා යහෙන්නේ කියලා ඉදිරියනේ. මේ අනිත්‍ය දුකයි විපරිණාමයි කියලා ඉදිරිය තියෙනවානේ. දැන් මේ මොකක් එක්ක ඉදිරිය තියෙන්නේ? අත්තාමේති කියලා ලං වෙච්ච කාරණාව. ඒ කියන්නේ යාට ආත්මයි කියලා යෙදුණා, තමා කියලා යෙදුණා. මේක අනිත්‍ය දුකයි විපරිණාමයි කියලා මට හම්බුණා එක. අනිත්‍ය දුකයි විපරිණාමයි කියලා මට හම්බුණා. ඒක මගේ දීමක්ද නැද්ද? අන්න අත්තාමේති මගේ දීමක්. ඊළඟට යාට හම්බ වෙනව නම් මෙතන
මම කියලා ගැනීම වැරදි. මේක බොරුවක්. මෙතන ආත්මය කියලා දාන්න බෑ කියලා එදීමක් හම්බ වෙනවනේ. අන්න මගේ එදීම. තව යාට හම්බ වෙනව ඕන මෙතන යමක් තියෙනවා කියන්න බෑ. ඒක වැරදි. දැන් මගේ එදීමන්නේ අත්තාමේති. ඊළඟට ඔන්න මගේ එදීමක් හම්බ වෙනවා. මෙතන තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. මේක බොරුවක්. මේ තියෙනවා කියන එක ගන්න බෑ නෑ කියන එක ගන්න බෑ. දැන් තියෙනවා කියන එක ගන්න බැරි නෑ කියන එක ගන්න බැරි අත්තාමේති කියලා මගේ ආත්මය කියලා එදීමක් නැද්ද? යෙදිලා. මෙතන මම නෙමෙයි මගේ නෙමෙයි මට ආйти නෑ කියන කාරණාව එක්ක ඔන්න යෙදිලා. යෙදිලා නැද්ද? යෙදිලා. ඊළඟට අනේ මං අසරණයි මම මේ කොච්චර හිතුවත් මම අසරණයිනේ. මං නැමෙන්න ඕනේනේ. මං කල්යාණ මිත්‍රත් නැමෙන්න ඕනේනේ. මම ಗುಣධර්ම ඇති කරගන්නට ඕනේනේ. දැන් මේ කාරණාව එක්ක යෙදිලාද නැද්ද? මේක එක්ක යෙදිලා. මගේ ආත්මයේද නැද්ද? මගේ ආත්මය. මොකක් නිසාද ඒ උනේ? ඇයි ඒ උනේ? අන්න ඇහිම කියන එකත් එක්ක ලං වුණානේ. ලං වෙලා ප්‍රශ්නයක් වෙන්නේ ඒක නිසා නේද? ලං වෙලා බැඳිලා බැහැගෙන රිංගගෙන වාසය කරන නිසා නේද ප්‍රශ්නේ එන්නේ? යම් කිසි හේකින් ලංගුන් නැත්තම් බැඳුන් නැත්තම් හැබැයි ලං වෙන්නේ නැති වෙන්නට ඕන කොහොමද? ඔන්න හිතනවා. හිතනවා කියන කාරණාව හිතීම ලං වෙන්නේ නැති වෙන්නට ඕනේ. බැඳෙන්නේ නැති වෙන්නට ඕනේ. läග ගන්න නැති වෙන්නට ඕනේ. රිංග ගන්න නැති වෙන්නට ඕනේ. එහෙම වුණොත් කතාවක් නැහැ. එහෙම වුණොත් කතාවක් නැහැ. නැත්තම් මම හිතන එක වැරදි බව මනස අරමුණ විඥානයයි නිසා හිතන බව නැත්තම් හිතනවා කියන එක තියනවා කියන එක අතරදී නැහැ කියන එක අතරදී බව. එහෙම නැත්තම් හිතනවා කියන එක මේක මෙතන මම කියලා ගන්න එක වැරදි කියලා ගන්න බව. මේ හිතනවා කියන එක කොච්චර හිතුවත් මේක තේරෙන්නේ නැහැ නේ. මං හරි අසරණයිනේ. මම කල්යාණ මිත්‍රට නැමෙන්න ඕනේනේ. මම අනුගත වෙන්න ඕනේනේ. මම ಗುಣධර්ම ඇති කරගන්න ඕනේනේ කියන බව. මේ ඔක්කොම මොකක් එකද තියෙන්නේ? ලං වුණා හිතීමට ලං වුණා බැඳුණා läගගත්තා රිංගගත්තා. ප්‍රශ්නේද නැද්ද? ප්‍රශ්නේ. ලං වීම බැඳීම läග ගැනීම රිංගගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ තියෙයිද? ප්‍රශ්නේ නෑ. ලං වීම läග ගැනීම බැඳීම රිංග ගැනීම යෙදුණු නැත්තම් ප්‍රශ්නේ තියෙයිද? ප්‍රශ්නේ නෑ. කතාව තියෙයිද? කතාව නෑ. ඔන්න ඔය නිර්වචනයේ කතා කරනවා සක්කාය නිරෝධය කියලා. ඔය නිර්වචන කතා කරන ලෝකයෙන් ඈතර වීම කියලා. ඔය දැන් මොනවක් කතා කරන්න පුළුවන්ද? ලං වීම නැත්තම් බැඳීම නැත්තම් රිංග ගැනීම නැත්තම් වාසය කිරීම නැත්තම් කතාව තියෙනවද? මේ කන්නේ කොහොමද? කනවා මොකද්ද? ඇවිදින්නේ කොහොමද? ඇවිදිනවා මොකද්ද? හිතන්නේ කොහොමද? හිතනවා මොකද්ද? අහන්නේ කොහොමද? අහනවා මොකද්ද? දකින්නේ කොහොමද? දකිනවා මොකද්ද? ප්‍රශ්නේ තියෙයිද? ප්‍රශ්නේ දෙන්නේ නැහැ. ප්‍රශ්නේ දෙන්නේ නැහැ. ප්‍රශ්නේ නොයදීමේ ඔන්න ඔය කෘත්‍යයට පින්වතුනි පෙන්නනවා මොකක් කියලා දන්නවද? පටිච්ච සමුප්පාදය කියලා. අන්න ඒ ලංවීම, බැඳීම, läග ගැනීම, රිංග ගැනීම සිදු නොවීමේ කෘත්‍යයට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. ඔන්න ඔකට කියනවා මොකද්ද? හේතුවෙන් හටගන්නා කියන ආර්ය න්‍යාය කියලා බුදුරජාණන් වහන්සේට ආවේනික කරලා පෙන්වන විග්‍රහය. ඒක පින්වතුන් කතා කරන්න වෙලාව නෙමෙයි. ඒකෙදි පෙන්වන්නේ මේක ඇති කල්ලි මේක වෙනවා කියන එක. ඒ කාරණාව කෙනෙක් එක්ක ලෝකයක් එක්ක කතා කරන්න ගියොත් ඒක මොකක් කියලා දහපව. ලෝකයක් එක්ක ඒ කාරණාවට නිර්වචනයක් කරන්න ගියොත් ඒක හිතීමක් මත පාදක වෙච්ච හිතවිලි වූ නාම රූපද නැද්ද? හිතීමක් මත පාදක වෙච්ච හිතවිලි වූ නම් කිරිල්ලක් විවහාරයක්ද නැද්ද? එච්චරයිනේ. එතකොට එහෙම දෙයක් ඇයි ඇති වුනේ? හිතීමකට ලං වුණා නැද්ද? හිතීමකට ලං වුණා මොකද්ද? මේක ආරණ්‍යයක් කියලා. මේක පටිච්චසමුප්පාදයක් කියලා. හිතීමකට ලං වෙච්ච නිසා ආරණ්‍යය පටිච්චසමුප්පාදය කියන කාරණාවේ නම් කිරීමක් ආවා, විවහාරයක් ආවා. දැන් ඒක හරි නැත්නම් වැරදි. දැන් අත්තා මේති නැද්ද? අත්තා ඒක තමා වෙලා නැද්ද? ඒක මගේ වෙලා නැ. ඒ මගේ ආත්මය ඒක නෙමෙයිද? මගේ යෙදීම ඒක නෙමෙයිද? ඒක වෙලා. ඇයි හිතීමට ලං වුණා. මෙන්න මේ ලං නොවීම තමයි බුදුරණවහන්සේ පෙන්වන්නේ අන්න පටිච්ච සමුප්පාදය. නැත්නම් මේ හේතුඵල න්‍යාය දකිනකොට මෙන්න මේ ලංවීමේ සිද්ධිය ඇහෙනවා කියන කාරණාවක් තියනවා හෝ නැහැ කියන කතාව නෙමෙයි. ඇහෙනවා, අහනවා, කනවා, කන්නේ නැහැ. දකිනවා නැත්නම් හිතනවා. හිතනවා, හිතන්නේ නැහැ. මෙන්න මේ විවහාරයට, මේ කතාවට, මේ පැහැදිලි කිරීමට
ඉඩක් තියනවා කියන එක යෙදෙන්නේ නැහැ ලං නොවීමන් නිසා. අන්නේ ඒ දැක්ම, ඒ දර්ශනේ, ඒ පැහැදිලි කිරීමයි බුදුරයන් වහන්සේගේ ධර්මයේ කියන්නේ. එතකොට මේ පැහැදිලි කිරීම කරන්න බෑ පින්වතුනි. යම් කිසි කෙනෙක් මෙන්න මේ සත්‍යවාදී චින්තනයක් ඇත්තක් ලෝකේ ඇත්තක් මෙහෙवला නැත්තම්. ලෝකේ ඇත්තක් මෙහෙවපු තැනදි තමයි මෙන්න මේ බුදුරන් වහන්සේගේ ධර්මයට කියනවා සක්කාය නිරෝධය කියලා. සක්කාය නිරෝධ කරන ධර්මයක්. ඒ කියන්නේ සුඛියත්වයක් ඉක්මවන ධර්මයක්. එතකොට මෙන්න මේ ධර්මය. ඒ ධර්මයක් කතා කරන්න බෑ මේ ලෝකෙට. ඇයි? දැන් මම ඔබට ওই කාරණාව කියද්දී ඔබට ප්‍රශ්නයක් එයි. එතකොට මං කවුද? එතකොට මං කොහෙද ඉන්නේ? දැන් මම මොකද්ද කරන්නේ? දැන් මම කොහොමද හිතන්නේ? දැන් කොහෙන් කරකිලා ගියත් ඔබට මොකක්ද අවශ්‍ය? කොහෙන් කරකිලා ගියත් ඔබට අවශ්‍ය නැද්ද? සක්කාය, සුඛියත්වය. තමෙක් ඉන්නේ. මං දැන් මොකද්ද කරන්නේ එතකොට? දැන් මට මොකද්ද තියෙන්නේ? මං හිතන්නේ කොහොමද දැන්? දැන් මම ඊළඟ වැඩ පිළිවෙල මොකද්ද මගේ කරන්නේ? දැන් ඔබට අවශ්‍ය මොකද්ද? ඔබට අවශ්‍ය ඔබව තහවුරු කරගන්නද නැද්ද? ඔබට අවශ්‍ය ලෝකේ තහවුරු කරගන්නද නැද්ද? ඔබට අවශ්‍ය ලෝකේ රිංග ගන්නද නැද්ද? ඔබට අවශ්‍ය ලෝකෙට ලං වෙන්නද නැද්ද? ඔබට අවශ්‍ය සක්කාය තහවුරු වෙන්නද නැද්ද? ඔබට අවශ්‍ය නෑ නේද බුදුරන් වහන්සේගේ ධර්මය? බුදුරන් වහන්සේගේ ධර්මය අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය ඔබේ ධර්මයක්. ඔබට අවශ්‍ය ඔබ තහවුරු වෙන එක. ඔබට අවශ්‍ය ලෝකේ තහවුරු වෙන එක. ඔබට ඔබ තහවුරු වෙන එක අවශ්‍යයි නම් ලෝකේ තහවුරු වෙන එක අවශ්‍යයි නම් ඔබට කවදාකවත් අර බුදුරන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න බැරි වෙනවා. මේ ජීවිතයේ ඇත්ත පෙන්නන ඒ දහමට කන් දෙන්න බැරි වෙනවා. ඇයි කන් දෙන්න බැරි? අපි කැමැතිම එහෙනම් මොකද්ද කරන්නේ? එහෙනම් මොකද්ද ලැබෙන්නේ? එහෙනම් මොකද්ද? එහෙනම් මොකද්ද? අපට හැම වෙලෙම තමන් තහවුරු වෙන්න අත්තාමේති වෙන්න කැමතියි. මගේ ආත්මයක් වෙන්න කැමතියි. නැද්ද? ඔබ මගේ ආත්මයක් වෙන්න කැමති නැද්ද? ඔබ කැමතියි. මම මොකද්ද කරන්නේ? ඒ කියන්නේ මගේ පැවැත්ම කොයි විදිහටද? මොනම හෝ ක්‍රමයකට මගේ ආත්මයක් වෙන්න කැමති. දැන් මෙතනින් පස්සේ මම මොකද්ද කරන්නේ? ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? ඊට පස්සේ මම දැන් මොකද්ද මේ වෙන්නේ? මම කැමති මගේ ආත්මයක් පවත්වන්න. මම මගේ ආත්මයක් පවත්වන්න කැමති කියන්නේ සක්කාය පවත්වන්න කැමති. ඒ කියන්නේ සක්කාය නිරෝධ ධර්මයකට කැමති නෑ කියන එක. ඒකකට කන් යොමු වෙන්නේ නෑ කියන එක. ඒකට කියනවා පින්වතුනි බුදුරන් වහන්සේ පෙන්නනවා ගැඹුරුයි ඒ වගේම ශුන්්‍යතා ප්‍රතිපද. දැන් ඔබට මේ කියන කාරණාව කතා කරනකොට තමා කියන කාරණාවක් එක කතාවක් නොයදෙන බවක් නෙවෙයි ඉස්මතු වෙන්නේ. මෙතන ශුන්්‍යතාවයක් තියෙන්නේ කියලා කතාව නෙමෙයි. දැන් මෙතන ඔන්න කෙනෙක් හිතන්නව අහනවා කියන එක මෙතන මොකුත් නැහැ මෙතන හිස්. මේ කාරණාවෙන් හිස්. ඒ කියන්නේ ඇසීම කියන කාරණාවට ලං වෙච්ච නිසා නේද හිස් බව හම්බුනේ. එහෙනම් ඒත් ඇසීමට ලං වෙලා. කනවා කියන කාරණාව ගැන හොයනකොට, හිතනවා කියන කාරණාව ගැන හොයනකොට, හිතීම කියන කාරණාව එක බලනකොට හිතන මේ සිද්ධිය එක හොඳට හොයලා බලනකොට මෙතන හිස්නේ මෙතන ගන්න දෙයක් නෑනේ. හිතීමට ලං වෙලා හිස් බවක් හම්බෙලා අත්තාමේති කියලා. මගේ ආත්මයයි කියලා. හම්බෙලා නැද්ද? හම්බෙලා. කොහෙන් ගියත් හම්බෙලා. හැබැයි සැබෑම ශුන්‍යතාවය කියන්නේ ශුන්‍යතාවයේ හිස් බව ලැබීමක් නෙමෙයි. අත්තාමේති වෙන එකක් නෙමෙයි. මගේ ආත්මයි වෙන එකක් නෙමෙයි. ප්‍රතිපදාවෙන් ඊතර වීමේ පැහැදිලි කිරීමක් බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන. ඊටාගහම්බීර ධර්මයක්. ඒ ධර්මයේ තමයි පින්වතුනි පටිච්චසමුප්පාද ධර්මය. අන්නේ පටිච්චසමුප්පාදේ දකිනකොට දකින්නේ කවුද? දකින්නේ මන්නම්. ඒ දකින සිද්ධිය කියන කාරණාව එක්ක මම ආයේදිලා අත්තාමේති කියලා. අත්තාමේති යෙදෙන්නේ නැහැ. අන්න ලං වෙන්නේ නැති වෙද්දී බැඳෙන්නේ නැති වෙද්දී läග ගන්න නැති වෙද්දී රිංග ගන්න නැති වෙද්දී අත්තාමේති කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. ඔන්නෝකයි ඊතර වීම කියන එක. සුන්දර නැද්ද? සුන්දරයි. අමාරුයිනේ. අමාරුයි. ගැඹුරු නැද්ද? ගැඹුරුයි. අමාරුයි, ගැඹුරුයි, සුන්දරයි. හැබැයි සද්ධාව ඇති කරගන්න එවැනි සුන්දර දහමක් කෙරේ. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වන ධර්මයේ ඇතරම පෙන්වන්නේ ප්‍රඥාවන්තයටනේ. එතකොට දැන් මම මේ අවස්ථාව මේක පැහැදිලි කරේ බුදුරන් වහන්සේගේ ධර්මයක් අහන්න ඕනකමක් තියෙන කෙනෙකුට එවැනි ගැඹුරු ධර්මයක් ඇහුනොත් එහෙම ඒ කෙනාට පින්වතුනි ඔබ දුන්න ධර්ම දාණයෙන් ඒ කෙනාට ඒකෙන් සිතක් සැලසුණා නම් එයාට කොච්චර යහපතක් වෙනවද? විශාල යහපතක් වෙනවා. එහෙනම් ඔබට ඒකෙන් පුණ්‍ය ධර්මයේ මහා පුණ්‍ය ධර්මයක් රැස් වෙනවා. විශාල පුණ්‍ය ධර්මයක් රැස් වෙනවා. ඇයි ලෝකේ ඇහෙන දුර්ලභම කාරණාව බුදුරන් වහන්සේගේ ධර්මයේ. මම ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ බුදුරන් වහන්සේගේ තියෙන
එක්තරා සූත්‍ර දේශනාවක්. කච්චානගත සූත්‍රය. කච්චානගත සූත්‍රයේ විග්‍රහය තියෙන්නේ. ওই පැහැදිලි කිරීම තියෙන්නේ.